හරි අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ 2015 සරලනුවර්ති චලිතයේ ගානේ විවරණයක් මේ වීඩියෝ එක data කැපෙන අඩු වෙන විදිහටත් සහ ඉතා ඉක්මනින් ඒ විවරණය ඔයගලන්ට ලබා දීමට උත්සාහ කරනවා. එතකොට මේ වීඩියෝ එකට ලයික් කරන්න ඊට පස්සේ වෙන විවරණයක් අවශ්‍ය නම් ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. අපි 2015 පේපර් එක බලමු. ඒකේ සිංහල මීඩියම සහ ඉංග්‍රීසි මීඩියම මම දාලා තියෙනවා. ස්වභාවික දිගේ A හා ප්‍රත්‍යස්ථතා මාපාංකය 2mg සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක් එක කෙළවරක අචල A ලක්ෂයට ගැටගසා ඇත. A හි මට්ටමට ඉහළින් සවි කරන ලද B කුඩා නාදැත්තක් උඩින් තන්තුව යන අතර තන්තුවේ අනෙක් කෙළවරට ස්කන්ධයේ M වූ P අංශුවක් සම්බන්ධ කර ඇත. AB දුර A වන අතර BA යටියත් සිරස සමග සාධන කෝණය 5/3 60ක් කියලා දීලා තියෙනවා. එතකොට මේක අපිට ඉමේජින් වෙන්න ඕනේ කියනකොට ඒක තමයි ලොකුටම ප්‍රැක්ටිස් කරගන්න ඕන නිසා අනිවාර්යෙන් අප්ලයිඩ් ගානක් ඉමේජින් ප්ලස් අපි ෆිගර් එකක් මේන්ටේන් කරන එක කරනවා. හරි අපි මේ කියන ගමන් දත්ත ටික අපේ ආන්සර් ස්ක්‍රිප්ට් එකේ ලකුණු කරගත්තා. මම ලැම්ඩා සමාන 2mg m natural length එක a ab දිග a. එතකොට මම පොඩියට ඇඳගත්තා ba මෙන්න මේ විදිහට තමයි තියනවා කියලා කියන්නේ. එතකොට මේ දිග A කියලා BA දිග A කියලා තියෙන. එතන natural length එක දිග එතන තියෙනවා. ඊට පස්සේ අර කෙරෝලෙම MG එක ගැට ගහලා තියෙන්නේ. ඊට පස්සේ ආරම්භයේදී P අංශුව B නාදත්තට යන්තමින් පහලින් තබා සිරස්ව පහලට මෙන්න මේ ප්‍රවේගයක් දීලා තිනවා. අපි ඒකත් ලකුණු කරගමු. U සමාන 5යි GA බෙදීම G. වේගයෙන් ප්‍රක්ෂේපණය කරනු ලැබේ. කාලය t වන විට තන්තුවේ විතතිය x යයි. තන්තුවේ විතතිය ඒ ටිකම ලකුණු කරගත්තා. තන්තුවේ විතතිය x යයි ගනිමු. p අංශයේ සරලානුවර්ති චලිතය සඳහා සමීකරණය ආකාරයෙන් ප්‍රකාශ කළ හැකි බව පෙන්වන්න මේ දීලා තිනවා. එතකොට ඒගොල්ලෝ කැපිටල් X එකක් තමයි SHM යනවා කියලා තියෙන්නේ. අපි දන්නවා දැන් මේ වෙනකොට ගණන් කරලා අපි තියරි ඔක්කොම ඉවර කරලා සහ ගණන් යම් මට්ටමකට කරලා ඉවර නිසා මෙන්න මේ අපේ ලාක්ෂණික සමීකරණ කැපිටල් X වලින් තමයි දීලා තියෙන්නේ. කැපිටල් X omega square plus omega square x equals 0 විදියට දීලා තියෙනවා. හරි අපි தත්ත ටික ලියාගත්තා. අපි මේක දැන් ඉමේජින් වෙන්න ඕනේ. ඒට ඉහළින් B තියෙන්නේ. එතකොට මේකේ පොඩි ඇන්ගල් එකක් තියෙනවා. මුලින්ම මෙහෙම තන්තුව තියලා මේ හරියේදී ඒතර පාටිකල් එක මෙතන තියෙන මෙතනදී පල්ලෙහාට ප්‍රොජෙක්ට් කිරීම පල්ලෙහාට ප්‍රක්ෂේපණය කිරීමක් වෙනවා. එතකොට තන්තුව මුල් වෙලාවේදී ඇදිලා තිබ්බේ නෑ. ප්‍රක්ෂේපණය කරන නිසා පල්ලෙහාට ඇදෙන්න පුළුවන් තන්තුව. එතකොට පල්ලෙහාට ඇදීගෙන යනවා. ඒතර ඒකේ සාධාරණ අවස්ථාව ලකුණු කරලා ඒකට F සමානයි MA දැමීම වගේ දෙයක් අපිට ප්‍රැක්ටිස් එකකින් කරලා තියෙන නිසා තේරෙනවා. ඒතර මේ වගේ දෙයක් දැනට අපිට ඔළුවේ තියෙනවා. අපි බලමු ඉස්සරහට කොහොමද කරන්න කියලා මේ ගාන. අපි ෆිගර් එක මේන්ටේන් කිරීම පොඩක් හරියට ඇඳගමු. තියෙන්නේ ඉනිෂියල් එක මෙතන පාටිකල් එක තියෙන්නේ. තියලා තමයි පල්ලෙහාට ප්‍රොජෙක්ට් කරන්නේ. ප්‍රොජෙක්ට් කරන වෙලොසිටි කියවන u කියලා මාක් කරනවා. එතකොට මෙතන තමයි තන්තුව ඇදින්න මොහොතකට පෙර ඇදීමේ අවසාන කියන්නේ ඇදිලත් නැහැ. ඇදෙන්න ඕන මෙන්න ඒ සිටුේෂන් එක. කියන්නේ දෙකේ මාජින් එක විදියට අපිට මේක මාක් කරගන්න පුළුවන්. අපි ඒක මාක් කරගත්තා. ඊට පස්සේ අපි මේ ෆිගර් එක මේන්ටේන් කරගන්න ඕනේ හරියට. ඊට පස්සේ මම මේ A ලෙවල් එක මෙතනින්ම ඊට පස්සේ B එක මේ හරියම තියෙන්න ඕනේ. ෆිගර්ස් ටික හරි කම්ප්ලීට්ලි මාක් කරගන්න අමතක කරන්න. ඊළඟට මේක t = 0 කියලා ගත්තාම මෙතන ගත්තා. ඊට පස්සේ පල්ලෙහාට තන්තුව ඇදීගෙන යන්නේ. ඒතර අපි ඒකේ සාධාරණ අවස්ථාව මේ t = t අවස්ථාව නැත්නම් ජෙනරල් සිටුේෂන් එක මෙතන මාක් කරගන්නවා සාධාරණ අවස්ථාව. මේක පල්ලෙහාට යන ගමන් තියෙන්නේ ඇදීගෙන පල්ලෙහාට යනවා. එතකොට මම මේ හරිය මාක් කරගන්නවා. මගේ පාටිකල් එක මේ හරිය දැන් තියෙන්නේ. බයස් වෙන්නේ නැති වෙන. ඒ කියන්නේ A level එක නොවන විදිහට දැන් A level එක මේ හරියනේ තියෙන්නේ. A level එක නොවන විදිහට යම් අවස්ථාවක් ලකුණු කරගත්තා. එතකොට මේක ඒගොල්ලෝ කියනවා x measure කරලා තියෙන කොහේදන්ද කියන එක අපිට හොයාගන්න වෙනවා. මෙතන B level එක x measure කරලා තියෙන කොහේදන්ද කියන එක හොයාගන්න වෙනවා. ඒගොල්ලෝ කියනවා මේ වෙලාවේදී විතතිය නැත්නම් extension එක x කියලා. එතකොට ඕගොල්ලෝ දන්නවා මේ AB දුර A කියන්නේ natural length එක ස්වභාවික දිගම. ඒතර extension එක කියන්නේ B වලින් ඉඳන් වැඩි ටික. මෙන්න මේ ටික. මේ ටික තමයි විතතිය. මෙතන ඉඳන් තමයි දුර මෙල්ලලා තියෙන්නේ පල්ලෙහාට. මම මම දුර x කියලා මාක් කරනවා simple x මෙල්ලලා තියෙන්නේ. ඒතර ඒ පැත්තට දුර මෙල්ලන අපි දන්නවා අවකලෙන් මට ලකුණු කරන්න පුළුවන් x dot එක
ඊට අමතරව x ඩබල් ඩොට් එක ලකුණු කරගන්න පුළුවන්. හරි. ඒ ටික ලකුණු කළා. ඊට පස්සේ අපෙන් ඉක්වේෂන් එකක් පෙන්වන්න කියලා කියනවා. එහෙනම් මම මේ සාධාරණ අවස්ථාවේදී මෙයාට එෆෙක්ට් වෙන ෆෝසස් ලකුණු කරනවා. මේක එනර්ජි එකකින් වෙන මොකක්ද කියලා නෑ. අපිට F equal ma apply කිරීම තමයි බලන්න වෙන්නේ. නැත්නම් එනර්ජි ගැන හදන්න පුළුවන්. මේ වෙලාවේදී එනර්ජි ගැන අපිට කන්සර්න් කරන්නත් පුළුවන්. නැත්නම් F equal forces ගැන කන්සර්න් කරන්නත් පුළුවන්. බල ගැන නැත්නම් ශක්තිය ගැන තමයි අපි බලන්නේ. හරි. අපි මේකෙදී මොකද විශේෂයෙන් කියලා නැති නිසා අපි බේසික් කරන විදිහට බල ටික අහු කරනවා. බල උඩට තියෙනවා තන්තු හැදලා තියෙන නිසා ආතතියක්. මේ අංශුවට හට ගන්න දේවල් තමයි මේ ලියන්නේ. අංශුව ගැන හිතලා. ඒතර අංශුවේ බරක් පල්ලෙහාට තියෙනවා mg. මේක තමයි මගේ ෆිගර් එක. මම එතකොට මේකේ t එක මම පල්ලෙහාම ලියා ගන්නවා. ඔයගොල්ලෝ මේ ආන්සර් ස්ක්‍රිප්ට් එක ඉතින් අපේ ෆිගර්ස් ටික කියන්නේ මේ පැත්තට හොරිසොන්ටල් පැත්තට. අතන ආන්සර් ස්ක්‍රිප්ට් එක මේන්ටේන් කරන විදිහට මම ලියන්න try කරනවා. ඒත් මේ නිසා සමහරවිට මේක forward කරනවා. අපි කාලය හදා ගන්න ඕන නිසා data ටික අඩුවෙන් කැපෙන්න ඕන නිසා. t value එක මෙතන ලියාගත්තොත් අපි දන්නවා t කියන එක equal වෙනවා lambda x over l අපි දන්න එක. ඒතර lambda වල value එක මේ වෙලාවේදී t එක මම ලකුණු කරලා තියෙන්නේ. t වල value එක lambda අපි දීලා තියෙනවා. අපි දත්ත ටික ලියාගත්තා lambda වල value එක 2mg x එක මේකෙදි x කියලා කියන්නේ එක්ස්ටෙන්ෂන් එක විතතිය. ඔව් විතතිය මෙතන නිරූපණය වෙන්නේ x ම තමයි. වැඩි වුණ දෙක a නේ දැන් සම්පූර්ණ දෙක තන්තුවේ a ධන x. ඒතර වැඩි වුණ දෙක කියන්නේ x. ඒ කියන්නේ විතතිය x. l කියලා කියන්නේ ස්වභාවික දෙක a. ඕක තමයි t වල ගිය. හරි. අපි මේ අවස්ථාවට f සමාන ma යෙදීම සිදු කරනවා. එතකොට f සමාන ma පාටිකල් එකට නැත්නම් අංශුවට යොදන්නේ. අංශුවට මට ලියමු. පල්ලෙහාට f සමාන ma. මොනවද තියෙන ෆෝසස් පල්ලෙහාට mg තියෙනවා පොසිටිව් ඩිරෙක්ෂන් එකේ -t කියන එක අපි දන්නවා. දැන් මේක ලියලා තියෙන්නේ 2mg over ax. ඊට පස්සේ මෑස් එක ලියන්න ඕනේ. මෑස් එක m පල්ලෙහාට තියෙන්නේ අපි දුර වෙන්නේ පල්ලෙහාට නම් පල්ලෙහාට තමයි තවනේ තියෙන x ඩබල් ඩොට් තමයි තියාගන්න. අපි මේ සිටුේෂන් එකේ පල්ලෙහා පොසිටිව් කියලා තමයි අරන් තියෙන්නේ. හරි. ඒක m අකුරක් කැපෙනවා. අපි සිලු කිමිට්මන්ට් කරනවා. ඒක l අකුරක් කැපෙනවා. ඒතකොට x ඩබල් ඩොට් ඕගොල්ලෝ දන්නවා දැන්. මේක අපි ආදේශයක් මොකද නොදී තිබ්බත් අපි මේක directly x double dot simple x double dot equal minus omega square x type වෙන්නේ නැහැ. එහෙනම් අපි හදා ගන්න ඕනේ මේක x double dot minus omega square මෙතන ඇතුළේ තියෙන එක. මෙන්න මේක මොකක් හරි වෙන්න පුළුවන්. මේක මොකක් කරපුවා මේ ඇතුළේ තියෙන එක x කී කෝෂණ x කී සංගුණකයේ ධන එක වෙන විදිහට හැදෙන්න ඕනේ. ඒතර ඒට අදාළ දේවල් එළියට ගැනීම කරන්න ඕනේ. ඒතර මේකනේ අපි තියෙන සමීකරණය. එහෙනම් මම මේක ආයි ලියා ගන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් මෙන්න මේ සමීකරණය මම නැවත ලියා ගන්නවා. x double dot හරිද? ඒතර මම මේකෙන් එළියට ගන්න ඕනේ x ධන එකක් වෙනවා. එහෙනම් මම ඍණ 2g බෙදීම එකක් එළියට ගන්න ඕනේ. ඍණ 2g බෙදීම එකක් බෙදීම a එකක් එළියට ගන්න ඕනේ. එතකොට මේ වරණත් මෙතන තියෙන එක x ධනාගයක් බවට පත් වෙනවා. එතකොට මෙයා ඍණ වෙනවා. ඔටෝමැටිකලි මෙයා ඍණ වෙනවා. ඊට පස්සේ අපි g එකක් එළියට ගත්තා. g එකක් එළියට ගත්තා. දෙක ඉලක්කමක් තිබෙන්නේ නැහැ. මෙතන මම දෙක එකක් මෙතන දාලා පල්ලෙහාට දෙක එකක් දාන්න ඕනේ. එතකොට 2g එළියට දාන්න තියෙනවා. එතකොට පල්ලෙහා දෙක ඉලක්කමක් තියෙනවා. එතකොට පල්ලෙහා ඒකකුත් නැහැ මේකේ. මෙතන ඒකක් නැහැ. පල්ලෙහාට ඒකක් දාලා උඩට ඒකක් දාන්න ඕනේ. පල්ලෙහා ඒක ගත්තා. උඩ දෙක ඉලක්කමයි g එකයි ගත්තා. ඒතර ඉතුරු වෙන්නේ උඩ ඒකයි පල්ලෙහා බෙදීමේ දෙක තමයි ඉතුරු වෙන්නේ. ඒ බෙදීම දෙකක් මෙතන ඉතුරු වුණා නම් හරි බලන්න. ඕක තමයි අපිට f සමානයි මේ දාපුවාම එන සමීකරණය. මේක අපි කැරක්ටරිස්ටික් ඉක්වේෂන් නැත්නම් ලක්ෂණ සමීකරණය නෙමෙයි. එහෙනම් මම අර ඒගොල්ලෝ දීලා තියෙන ආදේශය capital X equal simple x minus a over 2 ආදේශය දානවා. මේ ආදේශය පාවිච්චි කළාම ඔයගොල්ලෝ දන්නවා මේකට අපි මෙන්න මේ වරහණ ඇතුළට මේ ආදේශය දාන්න පුළුවන්. හැබැයි x double dot ආදේශය දාන්න මේක අවකලනය කළ යුතුයි. එහෙනම් මම මේක එකපාරක් අවකලනය කරනවා t විශේෂයෙන් අවකලනය නැත්නම් ඩිෆරෙන්ෂিয়েට් කළාම මේ capital X dot එක equal වෙනවා simple x dot එකට. එක dot එකයි කියන්නේ velocity එක කියලා කියන්නේ. මෙයා constant එක 0 වෙනවනේ. i t විශේෂයෙන් අවකලනය කළාම නැවත t විශේෂයෙන් අවකලනය කළාම x dot එක x double dot වෙනවා. මේ අපි දන්නවා දැන් මම simple x double dot එක. ඔතන අපිට ආපු මේ equation එක මම ලියා ගන්න පුළුවන් capital x double dot equal 2ga capital X කියලා. එතන මෙන්න මේ ආකාරයට ලියා ගන්න පුළුවන්. අපිට අපේ characteristic equation එක මේ අපිට ලියන්න පුළුවන්. මෙය ලාක්ෂණික සමීකරණය ආකාරය වේ. කියන්නේ x double dot සමාන ඍණ ඔමේගා වර්ගයේ x ආකාරය. ඒක නිසා මට කියන්න පුළුවන් ඔමේගා ස්ක්වයර් එක ඔමේගා වර්ගය සමානයි 2g බෙදීම a වෙනවා. ඊට පස්සේ අපිට තව දේවල් කියන්න පුළුවන්. සෙන්ටර් එකේ තියෙන කේන්ද්‍රය. කේන්ද්‍රය නැත්තම් දෝලන කේන්ද්‍රය ඔයද තියෙන්නේ x double dot බිඳුව වෙන තැනනේ. x double dot බිඳුව වෙනකොට capital X බිඳුව වෙනවා. හැබැයි capital X තමයි සරල නුවර තියන්නේ. හැබැයි figure එකේ තියෙන simple x හොඳම තියන්නේ. simple x තමයි figure එකේ තියෙන්නේ. capital X බිඳුව වෙනවා කියලා කියන්නේ simple x කියලා capital X සමානයි simple x ඍණ a බෙදීම දෙකයි. plus simple x සමාන a බෙදීම දෙක වෙනවා කේන්ද්‍රය තියෙන තැන. හරි. ඊට පස්සේ variable එකක් capital X කියන එක අමතක කරන්න එපා. එතන මම x සමානයි a බෙදීම දෙක කියන තැන center එක ලකුණු කිරීමට අපේ figure එක maintain කරනවා. අපි figure එකේදී අපි එක ලකුණු කරගමු. center එක a බෙදීම දෙක දුරකින්. හරි. a බෙදීම දෙක දුරකින්. පොඩ්ඩක් තුරක් බැලුවාම a බෙදීම දෙක දුරක් කියන්නේ මොකක්ද කියලා මෙන්න මේක තියෙනවා. අපි මේක පොනේ 5 බෙදීම තුන කියන්නේ 60යි. එතන මෙන්න මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවනේ.
ඒතර ත්‍රිකෝණයක් හැදෙන හැමතැනම විශේෂ අවධානයක් තියෙනවා අප්ලයිඩ් වල. ත්‍රිකෝණය තමයි රයිට් ඇන්ගල් ට්‍රයැන්ගල් එකක් හදනවා. එතකොට මේ දුර A, මේ දුර කියන්නේ මෙන්න මේ දුර cos A cos 60යි. A cos 60 කියන්නේ විභේදනය ගත්තා. A cos 60 කියන්නේ A බෙදීම දෙකයි. ඒතර කේන්දරේ තියෙන්නේ මෙන්න මෙතන. හරි එහෙනම් මම තව ෆිගර් එකක් නැත්නම් මෙන්න මේ හරිය. මෙන්න මේතන තමයි මේකේ කේන්දරයේ තියෙන කියන එක මාක් කරගන්නවා. ඒක අත්‍යවශ්‍යයි ෆිගර් එක මේන් කරනකොට එතන තමයි සෙන්ටර් එක තියෙන්නේ. අකුරක් දෙන්නේ නැහැ තාම අකුරු ගැන මුකුත් අයිඩියාවක් නැතුව මම කේන්දරෙ මෙතන තියෙනවා කියලා ගත්තා. අපි ගානේ C කියන එකක් නැත්නම් අපි C කියලා එතන යොදමු. මෙන්න මෙතන තමයි C පොයින්ට් එක අපේ තියෙන කේන්දරය. හරිද? අපි ඉස්සරහට ගාන කියවන යනකොට අපිට ඊට පස්සේ තියෙනවා මේ ආදේශය පාවිච්චි කරලා ඔමේගා වර්ගයත් පෙන්වුවා. මෙම චලිත සමීකරණය සඳහා කැපිටල් X ඩොට් වර්ගය මේ ආකාරයේ විසඳුමක් උපකල්පනය කරමු. ඒතර ඒ විසඳුම මේකේ අපි දන්නවා අනුගණනය පාවිච්චි කරාම විසඳුමක් එනවා. ඩිෆරන්ෂියල් ඉක්වේෂන් අවකල්ය සමීකරණ ගැන මේ තියරි මේ වෙනකොට කියනවා. මේකේ විසඳුම මේක කියලා පාවිච්චි කරනවලු. ඊට පස්සේ චලිතයේ විස්තරය බව පෙන්වා අංශුව ළඟා වන පහක්ම පිහිටීම වූ ඊ ලක්ෂය සොයන්න. ඊ කියලා ලක්ෂයක් වන්නලු විස්තරයක් වන්නලු. ඒ කියන්නේ මේ A කියන එක විස්තරය වල දෙන එක තමයි කියන්නේ. ඒතර අපිට මේකට පුළුවන් අපිට අර විසඳුම පාවිච්චි කරනවලු කැපිටල් X මත කැපිටල් X ඩොට් ස්ක්වයර් ඔමේගා ස්ක්වයර් A ස්ක්වයර් මයිනස් X ස්ක්වයර් ඔන්න ඔක තමයි දීලා තිබ්බේ. ඔව් ඒක තමයි දීලා තිබ්බේ. ඒතර ඒ වල අගය අහන්නේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේකෙදි අපි දන්න දැන් අපිට A හොයාගන්න ඕන ඔමේගා වැලියු එක දන්නවා. මේ වැලියු එක දන්නවා සරලයි. ඒතර අපි දන්න X ඩොට් වැලියු එකකුයි, ඒ කියන්නේ දන්න ප්‍රවේගයක් ඇත්තටම දන්න ප්‍රවේගයකුයි දන්න කැපිටල් X වැලියු එක දානවා. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා අපි ෆිගර් එක මේන්ටේන් වෙන්නේ කැපිටල් X කියන්නේ නෙමෙයි සිම්පල් X. ඒතර අපි මේ වෙලාවට දන්න එකම වෙලොසිටි එක බවුන්ඩරි වෙලොසිටි එක හොඳට කැච් කරගන්න. මේක ගොඩක් වෙලාවට හරි බවුන්ඩරි. හරියට බවුන්ඩරි එක වෙන්න ඕනේ. කියන්නේ ස්ලැග් වෙලා නැහැ මෙතනදී. මෙතන තමයි ඔන්න මෙන්න ඇතුළත තියෙන අවස්ථාව. ඒතර මේ වෙලොසිටි එක තමයි මෙතන අහන්නේ. ඒතර අපි දන්නවා කැපිටල් X ඩොට් සමාන වෙනවා අපි අරතන අවකලන එකේ තිබෙනවා සිම්පල් X ඩොට් එක පෙන්නලා ඉවරයි. ඒතර මේ වෙලාවේදී අපි වෙලොසිටි එකක් දන්නවා u වෙන වෙලොසිටි එක. එතකොට සිම්පල් X වල වැලියු එක දාන්න. ඒතර සිම්පල් X මනින්නේ b වලින් දන්නේ. ඒතර මේ වෙලාවේදී b ඒ සිම්පල් X වල වැලියු එක b වලින් මේ පාටිකල් එකට තියෙන දුර මේ වෙලාවේදී බිඳුවයි. සිම්පල් X වැලියු එක බිඳුවයි. සිම්පල් X වැලියු එක බිඳුව වෙනකොට සිම්පල් X ඩොට් වැලියු එක සමාන වෙන කැපිටල් X ඩොට් වලට ඒක තමයි මෙලිය තියෙන්නේ. හරි. ඒතර මේ සිම්පල් X නෙමෙයි මෙයාට ඉන්පුට් කරනවා කැපිටල් X මේ සමීකරණයට. ඒතර අපි කැපිටල් X හොයාගන්න දන්නවා කැපිටල් X equal simple X minus AO2. ඒතර කැපිටල් X වල වැලියු එක minus AO2. ඒතර දුරක් මේව වෙන්න පුළුවන්ද? ඔව්. මේක අපි ඩිස්ප්ලේස්මන්ට් එකක් විදිහට තමයි යන්නේ. කියන්නේ එක පැත්තකට දාන එක පැත්තක ඍණ ඩිස්ප්ලේස්මන්ට් එකක් විදිහට තමයි මේ කියන්නේ. ඒතර ඔයාලා දන්නවා මේ විස්ථාපනය ඍණ දාන වෙන්න පුළුවන් දිශාවත් එක්ක. හරි. ඒතර u වල වැලියු එක මොකද්ද? කියලා දීලා තිබ්බා √5g දීලා තිබ්බ එක අපි මේ වැරදි මම හිතන්නේ මෙතන ලියන්න අපිට බලමු දීලා තිබ්බ එක 5g AO8 නේ g නෙමෙයි මෙතන තියෙන්නේ 8 එක 8 ඒක අපි ඇප්ලයි කරමු මට ආදේශ කරන්න තියෙන්නේ ආදේශ කළාම මේක ආදේශ කරගෙන යන්න සරලයි 5g බෙදීම a බෙදීමට මේ වර්ගය වෙන්නේ එතකොට ස්ක්වයර් වෙනවා ඔමේගා ස්ක්වයර් එක මේනෝ දන්නවා අපි 2යි g බෙදීම a ස්ක්වයර් එක අපි හොයාගන්න ඕනේ minus capital X ස්ක්වයර් කියන්නේ minus AO2 ඒතර මේවා අනිවාර්යෙන් ආන්සර් එකේ තියෙනවා minus විදිහට තියෙන්න ඕනේ ඉතින් මේකේ g එකක් කැන්සල් වෙනවා g එකක් කැන්සල් වෙනවා ඊට අමතරව මේ a ක්‍රොස් මල්ටිප්ලයි හරස්ම වගේලා 5 a වර්ග වෙනවා දෙක මෙහෙට යනවාම 5 a වර්ගය 16 වෙනවා 5 a වර්ගය බෙදීම 16 වෙනවා ඒතර මෙයාව ඍණ තිබෙ මේකේ මේ පැත්තට ගේන්න ඕනේ මෙතන තිබෙ ඍණ මේක ධන වෙනවා මෙතන තිබෙ ඍණ ඒක මේ පැත්තට ධන a වර්ගය බෙදීම 4ක් වෙනවා ඒතර පොදු හරය කැපිටල් a වර්ගයට සමානයි සමාන පොදු හරය 16 පොදු හරය 16 ඒතර මේක 4ෙන් වැඩි වෙන්න ඕනේ ඒතර මේක 9යි a වර්ගය වෙනවා ඒක සමාන වෙනවා කැපිටල් a වර්ගයට ඒතර උගලන්ට තේරෙනවා කැපිටල් a කියන්නේ ධන හෝ ඍණ වෙන්න පුළුවන් මේක පල්ලෙහා එකට අපි දන්නේ පල්ලෙහාට යනවා කියලා උඩ කියන දන්නේ අපි ධන එකක් ලකුණු කරලා පල්ලෙහා එක මුලින්ම හොයාගමු ඒ කියන්නේ විස්තරය කොහේ ගිහින්ද මේ අංශුව නවතින්නේ ඇදීගෙන යනවනේ පල්ලෙහාට තන්තු ඇදීගෙන ගිහින් කොහේ ගිහින්ද නවතින්නේ ඒක තමයි විස්තරය කියන්නේ වෙලොසිටි එක බිඳුව වෙනවා විස්තරයේදී අපි තීරවලදී දැන් මෙහෙම කරලා තින්නේ ඒතර 3යි වර්ගමූලය වෙනවා 3යි a බෙදීම 4යි ඒක තමයි දීලා තියෙන උත්තරේ හරි දැන් මේක මතක තියාගන්න මේ කැපිටල් a කියලා කියන්නේ සිම්පල් x වල දුර නෙමෙයි කේන්ද්‍රයේ ඉඳන් විස්තරයට තියෙන දුර කේන්ද්‍රයේ ඉඳන් විස්තරයට තියෙන දුර තමයි මේ තියෙන්නේ කේන්ද්‍රයේ ඉඳන් නැත්නම් සෙන්ටර් එකේ ඉඳන් වෙලොසිටි එක නැත්නම් සිම්පල් x ඩොට් බිඳුව යන ඇති දුර තමයි මේ මාක් වෙලා තියෙන්නේ මතක තියාගන්න එක හොඳට කේන්ද්‍රයේ සිට දුර කේන්ද්‍රයේ ඉඳන් සිම්පල් x සමාන 3a බෙදීම 4 ඒ කියන්නේ මේ මොකද සෙන්ටර් එක තියෙන b වල නෙමෙයිනේ හරිද මම තේරුම් ගන්න ඇම්ප්ලිටියුඩ් එක කියන්නේ b වල ඉඳන් මයිනස් දුරක් නෙමෙයි දැන් කේන්ද්‍රය වාගත්තම මෙතන ඉඳන් මයිනස් දුර තමයි 3a බෙදීම 4 ගේ තමයි මෙයාගේ වෙලොසිටි එක බිඳුව වෙන්නේ පල්ලෙහාට ගත්තේ උඩට ගත්තොත් මෙතන උඩට ගත්තොත් ඒ 3a බෙදීම 4 කින් තමයි මෙයාගේ
අනිත් ඇම්ප්ලිටියුඩ් එක තියෙන්නේ. මෙතන ඉඳන් උඩටයි පල්ලෙහාට. ඒත් අපි බලමු මේක ෆිගර් එකේ ලකුණු කරගත්ත යුතුයි. අපි ෆිගර් එකත් ලකුණු කරගමු. මම ෆිගර් එකේ ලකුණු කරනවා. අපි ලකුණු කරගමු. මෙතන තමයි මගේ A level එක තිබ්බේ. A. තර B තියෙන්නේ මේ හරියෙන් වගේ. මේ පල්ලෙහාට තියෙන්නේ. මේක right angle triangle එකක් තමයි මේක center එක C කියලා ලකුණු කරනවා. මෙතන A විදිහම 2යි අපි දන්නවා දැන් මෙයා 60 වෙනවා. ඒක අපි කන්සර්න් කරලා තියෙනවා. සරකලා තියෙනවා. මෙයා පල්ලෙහාට ගිහින් මෙතන ඉඳන් 3යි A බෙදීම 4 පල්ලෙහාට යනවා. කියින් තමයි මෙයාගේ velocity එක මුලින්ම 0 වෙන්නේ. deepest නැත්නම් පල්ලෙහාට යන වැඩිම දුර. 3යි A බෙදීම 4යි කියලා කියන්නේ ඊට වඩා අඩුයි පොඩ්ඩක් මේක ඊට ඒක පොඩක් යනවා. අපි A බෙදීම දෙක මේ වැඩි ලකුණු කරලා තියෙනවා. A බෙදීම දෙකේ දෙකක් කියලා කියන්නේ A. එතකොට 3යි A බෙදීම 4 කියලා කියන්නේ 3යි බෙදීම 4 කියලා කියන්නේ අපි ගත්තොත් මේක 3යි බෙදීම 4 කියලා කියන්නේ 3යි බෙදීම දෙක තමයි මෙහෙම තියෙන්නේ. මෙතන තියෙන්නේ 1.5 මෙතන තියෙන්නේ 1.5යි. හරි 1.5යි A බෙදීම දෙක. 1.5 A බෙදීම දෙක කියන්නේ A බෙදීම දෙකට වඩා වැඩි මේ දුර. 3යි A බෙදීම 4. පැහැදිලි කරලා එක Q එක. මේ A බෙදීම 4 මම ඒත් එක කන්සර්න් කරන්නේ මේ වැඩි ලකුණු කරලා තියෙන A බෙදීම දෙකනේ. A බෙදීම දෙකට වඩා වැඩියෙන් තමයි A බෙදීම 4 3යි A බෙදීම 4 ලකුණු කරන්න ඕන. 3යි A බෙදීම 4. මේක තමයි මගේ E level එක නැත්නම් velocity එක බිඳුව වෙන අවස්ථාව. ඒතර මේකේ උඩ ටික 3යි A බෙදීම 4 රින කියන්නේ උඩ පල්ලෙහාට දාලා තියෙන්නේ. ඒතර උඩ විස්තරය නැහැ. උඩ විස්තරය මෙහි හරිය වගේ තියෙන්නේ. A විස්තරය මේ ගානේදී නැහැ. උඩ විස්තරය එක නැහැ. පල්ලෙහා විස්තරය විතර තියෙන්නේ. ඒතර අංශු මෙතන ඉඳන් ඇදී කියලා ගිහින් පල්ලෙහාට ඔන්න මම විස්තර කරනවා. පල්ලෙහාට ගිහින් E වල දෙනවා ආයෙ උඩට එනවා සරල අනුවර්තියව. එකම සරල අනුවර්තිය ඉස්සර තියෙන්නේ. මෙතනට ඇවිල්ලා මෙතන velocity එකක් තියෙනවා. velocity එක බිඳුව වෙන්නේ. උඩ විස්තරය තියෙන්නේ මේ හරියදී. මෙතන මේ amplitude එකෙන් විස්තර වෙන්නේ. එතන මේ velocity එකෙන් තන්තු ඇදලා යන්නේ මෙතන උඩට යන්නේ ගුරුත්වය යටතේ. එතන මෙතන උඩ velocity එක මේ පැත්තට තන්තුව උඩට යනවා. උඩට යෑමක් සිදු වෙනවා. මුද්දෙන් උඩට යෑමක් සිදු වෙනවා මේ හරියට ඒ වගේ දෙයක් තියෙනවා. මොකද උඩ තමයි ඊළඟ විස්තරය තියෙන්නේ. උඩ විස්තරය තියෙන්නේ මෙතනින් උඩ. ඒතර ඒ විස්තරයට ළඟා ගිහින් ඉන්න හැකියාවක් මේ ගානේ තියෙන පල්ලෙහා විස්තරයට විතරයි. ඒතර E ලකුණු කළා E තියෙන්නේ C ට 3යි A බෙදීම 4ක් පල්ලෙහාන්. ඒතර x වලගේ simple x වලගේ A වෙනකොට simple x - B වල ඉඳන් A බෙදීම 2 ධන 3යි A බෙදීම 4ක් වෙනවා. එතකොට පොදු හරිය 4 කියලා ගත්තාම පොදු හරිය 4 කියලා ගත්තාම 2යි 5යි A බෙදීම 5යි A බෙදීම 4කින් තමයි E ලක්ෂය තියෙන්නේ. ඒ E ලක්ෂය අපි හොයලා තියෙනවා simple x ට අනුව B වල සිට තියෙන දුර. තවදුරටත් ගන්න කියවුවාම මේකේ තියෙනවා මේ E ලක්ෂ්‍ය වාහක වල සරල අනුවර්තී චලිතයේ C කේන්ද්‍රයේ පසු කර අංශුව යන විට ඒ වේගය මේවා පෙන්වන්නේ. ඒතර C කේන්ද්‍රය අපි කලින් වාද C කියලා මාක් කරගත්තේ මම කලින් දැක්කේ නෑ. ඒතර මම නිකන් C කියලා මාක් කරලා සිටින නිසා C කියලා කේන්ද්‍රය වේගය වානවල අපි ඒ වාගත නිසා අපිට ඒ වේගය වාගන්න අපි මෙනි කරමු. අපි velocity එකක් හොයාගන්න වේගයක් හොයාගන්න අපි දාන්න ඕනේ x capital X වලින් තියෙන capital X squared omega square a square minus capital X square. ඒතර අපි cent එකේදී cent එක අපි දැනගත්තා cent එක තියෙන්නේ cent එක තියෙන්නේ මෙතනදී. cent එක මෙතන තියෙනවා නම් capital X වලගේ දන්නවා capital X වලගේ simple X වලගේ දන්නවා භාගයයි. එකකින් capital X වලගේ හොයාගන්න පුළුවන්. හරි අපි අවශ්‍ය කරන දත්ත ඒකට ආදේශ කරලා හොයාගමු. අපිට හොයාගන්න ඕනේ capital X dot value එක. අපි simple X value එක දන්නවා A බෙදීම 2යි කේන්ද්‍රයේදී ධන A බෙදීම 2යි. එතකොට අපි පළවෙනි අවස්ථාව ගන්න උඩට එන අවස්ථාවේ පල්ලෙහාට යන අවස්ථාවේදී එතන ඒකේ capital X වලගේ simple X minus A බෙදීම 2 වුණාම මේක බිඳුවක් බවට පත් වෙනවා. එතන අපි capital X dot square value එක equal වෙනවා omega square එක කියන්නේ 2g බෙදීම A. එතකොට A වල value එක A වල value එක ආවේ 9 A square එක ආවේ 9යි A වර්ගය බෙදීම 16 capital X බිඳුව වෙනවා. එතකොට මේක තමයි උත්තරේ නේද? එක A එකක් cancel වෙනවා. මෙයා 8ක් වෙනවා. එතකොට අපි බලමු උත්තරේ මොකක්ද කියලා. උත්තරේ තමයි අපිට එන්නේ 3A වර්ගමූල ඇතුලේ g බෙදීම 2 තියෙනවා. ඩිට දෙකක් වෙනවා. 8 හදන් පුළුවන් 4 වැඩි කිරීම 2 කියලා. එතකොට 4 වර්ගමූලය 2යි. වර්ගමූල 2ක් පල්ලෙහාට වෙනවා. එතකොට මෙහෙම තියෙන උත්තරේ මේකද කියලා අපි පොඩ්ඩක් බලමු. උත්තරේට දීලා තියෙන්නේ වෙන එකක්. මම ඉංග්‍රීසි මීඩියම් එකේ වෙන එකක් දීලා තියෙන්නේ u එක සම්බන්ධ කරලා. u එක සම්බන්ධ කිරීමක් කරලා තියෙනවා. ඒතර අපි u එක සම්බන්ධ කිරීම අපි කළ යුතුයි. ඒතර අපි බලමු කොහොමද u එක සම්බන්ධ කිරීම කරන්නේ කියලා. u වල value එක අපිට දීලා තිබ්බේ. u වල value එක මේ capital X dot at center කේන්ද්‍රයේදී ප්‍රවේගය. එතකොට අපි u වලගේ අපිට තිබ්බේ 5යි g බෙදීම 8 නේ තිබ්බේ.
මොකද මේ වගේ එකක් තමයි තිබ්බේ. ඒතර මේ u සම්බන්ධ කරගන්න ඕනේ. ඒතර අපිට ලියන්න පුළුවන් මේකේ u එකේ g බෙදීම වර්ගමූල දෙක තියෙනවානේ. ඒතර මේක වර්ගමූල 5 මෙතන දෙක දාන්න පුළුවන්. ඔන්න ඕක තියෙනවානේ. ඔය විදිහට දාන්න පුළුවන් වර්ගමූල මේ 8 1 4 ඩිග්‍රී දෙක තමයි 4 වර්ගමූලය 2යි. දෙකේ වර්ගමූලය එහෙම තිබ්බා. ඒතර මට මෙන්න මේ මෙහෙම කොටසක් අහම u කියලා දාන්න පුළුවන්. නැත්නම් මම මෙන්න මේ කොටස අපේ එකේ තියෙනවානේ. මෙන්න මේ ටික අපි උත්තරේ තියෙනවානේ. එහෙනම් මම මෙයාව සබ්ජෙක්ට් කරගත්තොත් උත්තර කරගත්තොත් මෙතන 2u බෙදීම වර්ගමූල 5 කියලා. එතකොට මේක තමයි g බෙදීම 2 මේ කියන්නේ මේ අගේ මෙතනට ආදේශ කරගත්තාම මට උත්තර ලියන්න පුළුවන් සෙන්ට් එකේ ප්‍රවේගය x ඩොට් කියන එක 3යි a බෙදීම 2යි. මෙතන දාන්න ඕනේ මේ වෙනුවට 2u බෙදීම වර්ගමූල 5 දෙක ඉලක්කම් කැපෙනවා. එතකොට 3යි au බෙදීම වර්ගමූල 5 බවට අපේ උත්තරේපත් වෙනවා. ඒකද බලමු අපේ උත්තරේ. ඔව් 2 3යි u බෙදීම වර්ගමූල 5 තමයි උත්තරේ. ඒක හරි. ඊට පස්සේ අනුරූප වෘත්ත චලිතය සැලකීමෙන් හෝ අන් අයුරින් ඕන ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කියන්නේ අපි දන්නවා අනුරූප වෘත්ත චලිතය හෝ අපිට සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. අනුරූප වෘත්ත චලිතයේ අවුලක් නැහැ. ඒක ලේසි කියන එකත් අපි දන්නවා. හරි. හෝ p අංශුව පහළට චලනය වීමේදී c පසු කර යෑමට ගන්නා කාලය බව පෙන්වන්න. පහළට චලනය වීම අහන්නේ. පහළට චලනය වීම අහන්නේ. ඒත් අපි කොහොමද ඒක හොයන්නේ කියන එක බලමු. So අනුරූප circular motion corresponding circular motion එක ගත්තාම circular motion එක වෘත්ත චලිතය සහ සරලානුවර්තී චලිතය අතර සම්බන්ධතාවය මොකද්ද? වෘත්ත චලිතයේ අරය වෙන්නේ සරලානුවර්තී චලිතයේ රේඩියස් ඇම්ප්ලිටියුඩ් රේඩියස් circular motion එකේ රේඩියස් එක වෙන්නේ ඇම්ප්ලිටියුඩ් එක දැන් 3යි a බෙදීම 4යි. එතකොට circular motion එකේ සෙන්ටර් එක කේන්ද්‍රය මේකේ කේන්ද්‍රයම තමයි. ඒක පැහැදිලි. එතකොට එහෙනම් මෙයාට අනුරූපව يعني සරලානුවර්තී චලිතයට අනුරූප වෘත්ත චලිතය දැන් මාක් කරගන්න ඕනේ අපි ෆිගර් එකේ. ඒක අපි බලමු. කොහොමද? හරි. දැන් එතකොට මේකේ වෘත්තය තියෙන්නේ සෙන්ටර් එක කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මෙතන. ඒතර C වල කේන්ද්‍රය තියෙන අපි ෆිගර් එකේ මාක් කරලා තියෙනවා. ඒතර අරය මෙච්චර CE අරයක් වුණා. කියන්නේ මේ බෙදීම 4ක් අරය වුණා වෘත්තයක් ඇඳ ගන්න ඕනේ අපි ෆිගර් එකේ. ඒතර ඒක B වලට වඩා ඉහළින් යන්නේ. අපි වෘත්තය අඳිනවා එක පැත්තක් විතරක් ඇඳ ගමු. මම මෙන්න මෙහෙම වෘත්තයක් මෙතන ඇඳ ගන්නවා කේන්ද්‍රය අතර. ඒතර මම ෆ්‍රී හෑන්ඩ් අදින්නේ ඒක හරියටම වෘත්තයක් නොවෙන්න පුළුවන්. ඔයගලන්ට කව කට්ටක් අවශ්‍ය නැහැ. ඔයගලන්ට පැටලෙනවා වගේ තියෙනවා. කව කට්ට පාවිච්චි කළත් අවුලක් නැහැ. එතකොට මේ වෘත්ත හැඩය ගන්නට ඇඳ ගන්න පුළුවන්. එතකොට මෙතන තමයි කේන්ද්‍රය තියෙන්නේ. එතකොට මේ වෘත්තය එතකොට B ට වඩා උඩින් යන්නේ. B ට වඩා උඩින් යන එක පැහැදිලි. හරි. දැන් ඊට පස්සේ මේ අපි සරලානුවර්තී චලිතය වෘත්ත චලිතයට shift කරගන්න ඕනේ. ඒත් අපි දන්නවා අපි මුලින් අහන්නේ B වලින් තමයි අපි remove කරන්නේ. B වලින් remove කරාට පස්සේ මෙයා පල්ලෙහාට B වලින් ප්‍රොජෙක්ට් කරනවා. අතරම ප්‍රක්ෂේපණය කරන පල්ලෙහාට මෙයා පල්ලෙහාට එලා C පව කරන පල්ලෙහාට යamak වෙන්නේ. දැන් මෙතන B වලදී අංශුව තියෙනවා කියලා කියන්නේ වෘත්ත චලිතය කොහෙද තියෙනවද? වෘත්ත චලිතය මෙතන ඉඳන් 90කින් මේ 90ක් වෙන විදිහට මෙයා ප්‍රක්ෂේපණය කරලා වෘත්ත චලිතය මෙන්න මෙතන තිබ්බහා සමානයි. අංශුව වෘත්ත චලිතය මෙන්න මෙතන තිබ්බහා සමානයි. හරි. ඒක හරි. B වලින් ඉඳන් තිබ්බේ එතනට යා කරලා. ඊට පස්සේ අවසාන එක මොකද්ද? අවසාන කේන්ද්‍රය පසු කරන ලවහන. તો කේන්ද්‍රය තියෙනවා කියලා කියන්නේ අංශුව මෙන්න මෙතන තිබ්බහා සමානයි. එතකොට මේ දෙකම එකම ලක්ෂණේ වෘත්ත චලිතය යනකොට අවස්ථා දෙකක් එකම පිරුමේ තියෙන්නේ. එතකොට මෙතනින් ලම්බකයක් ඇන්දොත් මෙතනින් මෙහෙම ලම්බකයක් ඇන්දොත් ඔන්න ඔහම එකක් තියෙන්නේ මේ මිට ඇහෙන් තමයි මේ අවස්ථාව තියෙන්නේ. හරි. එතකොට අපි කැරකුණු කෝණය අවශ්‍යයි. වෘත්ත චලිතය හඳුනන කැරකුණු කෝණය අවශ්‍යයි. එතකොට ආරම්භක පිටු මේක එක කේන්ද්‍රයට ආ කරන මෙතන කේන්ද්‍රය හරි. මේක තමයි ආරම්භක පිටුම. හරි. අවසාන පිටුම මෙතන එක කේන්ද්‍රයට යා වෙලා තියෙනවා. මේක තමයි කැරකුණු කෝණය තියෙන්නේ. ඒක තීටක දැම්මොත් තීට හොයා ගන්න ඕනේ. එතකොට තීට හොයාගත්තාම මේ අරය දන්නවද? එතකොට මේ දුර දන්නවා මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් හැදලා තියෙනවා. එතකොට ඍජු කෝණී ත්‍රිකෝණය තමයි අපි කැරකුණු කෝණය හොයන්න අපි ඒක ප්‍රැක්ටිස් එකෙන් දන්නවා. 3යි a බෙදීම 4යි. එතකොට මේ දුර a බෙදීම 2යි. එතකොට අපිට sin ඉන්වර්ස් කෝණයක් දෙන්න පුළුවන් කැරකුණු කෝණය විදියට. හැබැයි ඔයගොල්ලෝ උත්තරේ අනිවාර්යෙන් බලන්න. ඒගොල්ලෝ දීලා තියෙන විදිහට උත්තර දෙන්න ඕනේ නේ. අපේ උත්තර හරි විදිහට එහෙම බෑ. එතකොට මේකේ මේ අපිට නිකන් යම් කිසි අවබෝධ ගන්න පුළුවන් තීට සමානයි ඔමේගා t දාන්න ඕනේ. එතකොට කාලය කියලා කියන්නේ තීට බෙදීම ඔමේගා. එතකොට ඔමේගා එකට ඔමේගා විතර පේනවා. එතකොට මේ තමයි කැරකුණු කෝණය. මේ කැරකුණු කෝණය. එතකොට කැරකුණු කෝණය අණුව රින කොස් අගයක් තියෙනවා. අණුව රින කොස් අගයක් විතර තමයි තියෙන්නේ. එතකොට කැරකුණු කෝණය මේ විදිහට තියෙනවා නම් අපි ඒක මේකෙදි බැලුවොත් අණුව රින කොස් අගයක් තියෙන්නේ. එතකොට අපි මේ කෝණය දෙන්න ඕනේ. කැරකුණු කෝණය කියන්නේ මේක දෙන්න ඕනේ අණුව රින කොස් අගයක් විදියට. එතකොට මම මෙන්න මේ සම්පූර්ණ කෝණය මෙතන ඉඳන් මෙතනට කෝණය මම වෙන කලකින් දානවා. මෙන්න මේ කෝණය 90ක් කියලා දන්නවනේ. හරි. එතකොට මෙන්න මේ කෝණය මම ඇල්ෆා කියලා මාක් කළොත් ඒක ලියන්න පුළුවන්. තීටා සමානයි. හරිද? 90න් ඇල්ෆා අඩු වුණාම. ඔය විදිහට හරිනේ කැරකුණා. හරි. එතන ඇල්ෆා වල අගිය කොස් අගයකින් දෙන්න ඕන. හරි. එතන ඇල්ෆා අයිති ඍජු කෝණي මෙන්න මේක තමයි මම ඇල්ෆා කියලා ගත්තේ. සම්පූර්ණ කෝණය 90යි. එතන මේ පොඩි කෝණය තමයි ඇල්ෆා කියලා ගත්තේ. මෙන්න මෙතන යන කෝණය විතරයි. මෙතන යන කෝණය විතරයි ඇල්ෆා කියලා ගත්තේ. සම්පූර්ණ කෝණය 90. මෙන්න මේ කෝණය 90. හරිද? මේ කෝණය 90. හරි.
එතකොට මේ ඇල්ෆා කෝණයට අයිති ඍජු කෝණී ත්‍රිකෝණය සැලකුවා මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය පේනවනේ. මෙන්න මේක ඍජු කෝණී ත්‍රිකෝණය. හරිද? ඒ කියන්නේ මෙන්න C1යි B1යි මෙන්න මෙතන තියෙන ලක්ෂය ගත්තාම මේක ඍජු කෝණී ත්‍රිකෝණය. ඒකේ අපි මෙන්න මේ අගය දන්නවා A බෙදීම 2යි මේක 3යි A බෙදීම 4යි. එහෙනම් මේක මම ලියන්න පුළුවන් cos alpha කියන්නේ බද්ධ පාදය A බෙදීම 2යි adjacent angle එක. hypotenuse එක 3OA/4. ඒක කැන්සල් වෙලා 1/2 වෙනවා. එතකොට 2 එක උඩ එනවා 2/3. එතකොට මට මේ θ එක දෙන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය ආකාරයෙන් 90 ඍණ cos inverse cos ප්‍රතිලෝම 2 බෙදීම 3යි alpha කියන අගය. හරි. එතකොට අපි කැරකුණු කෝණය θ cos වලින් හොයාගත්තා. එතකොට හොඳට මතක තියාගන්න. දීලා තියෙන ආන්සර් එකේ මොකක්ද ඉන්වර්ස් එක sin ද cos ද කියන එකත් අවධානය යොමු කරගන්න ඕනේ. මේකේ කෙලින්ම θ වල අගය sin වලින් අපිට ලෙන් තිබ්බා. එතකොට අපේ දීලා තියෙන උත්තරයට ගන්න බෑ. ඒසයි හරියට මේ කෝණේ බලලා දෙන්න ඕනේ දීලා තියෙන අවශ්‍යතාවත් එක්ක. හරි අපි කැරකුණු කෝණේ දන්නවනම් අපිට කාලය වා ගන්න එක අභියෝගයක් නෙමෙයි. අපි කාලයටත් ගලවා ගමු. එතකොට අපි දන්නවා අපිට ඕනේ B වල ඉඳන් C වලට යන කාලය t1යි කියලා ගත්තොත් එතකොට අපි t ට සමාන ඔමෙගා t සමීකරණය දානවා. t කියලා කියන්නේ කැරකුණු කෝණය. එතකොට ඒක අපි දන්නවා දැන් 90 ඍණ cos inverse. ඒක මතක තියාගන්න කැරකුණු කෝණේ තා විශේෂ කෝණයක්. ඒක අපිට සමහරවිට කෙලින්ම දෙන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඇයි? ඒක ඒ ගානේ අහලා තියෙන විදිහට දෙන්න ඕනේ. හරි. ඔමෙගා කියලා කියන්නේ එතකොට වර්ගමූල 2g බෙදීම a කාලය කියන්නේ t1. එතකොට මේක t1 සබ්ජෙක්ට් එක උත්තර කරගත්තාම මෙයාව හරස්කම ගන්න. එතකොට මෙයා a බෙදීම 2g වර්ගමූල වෙනවා. වරහන් ඇතුලේ 90 ඍණ cos inverse 2 බෙදීම 3 එනවා. එතකොට අපි ඒක අරගෙන තියෙන කාලේ හරි. අපි C පසු කරන කාලය හොයාගත්තා. ඊට පස්සේ අනවා තවදුරටත් P අංශුව එහි පහත්ම පිහිටුම වූ E වෙත ළඟා වීමට ගන්නා කාලයත් නාදත්ත මත තන්තුවෙන් ඇති කරන ලබන බලයේ උපරිම විශාලත්වයත් සොයන්න කියලා. හරි අපි බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. අපි මුලින්ම P ට ළඟා වෙන E ට ළඟා වෙනකොට කාලය හොයමු. අංශුව කොහොමද ඒක හොයන්නේ? අපි දන්නවා මේකට B වල ඉඳන් C ට යන ටයිම් එක අපි හොයාගත්තා. එතකොට මේ C වල ඉඳන් B ට යනකොට C වල ඉඳන් B ට යනකොට දැන් මෙතන අපි B වල ඉඳන් C ට යනවා කියන්නේ මෙතනට එනවා. C වල ඉඳන් B ට යනකොට C වල ඉඳන් B ට යනකොට C වල ඉඳන් B ට යනකොට දැන් අංශුව තියෙන මෙතන. හරි. ඊට පස්සේ B ට යනවා කියන අංශුව මෙතන. ඒ කියන්නේ වෘත්ත චලිතයේ සලනුවාදී චලිතය හැම වෙලේම විස්තරයේදී ඒ මෙතනමනේ. එතකොට අපි කේන්ද්‍රයට යා කරා මේක. මේකේ කැරකුණු කෝණය 90යි. කැරකුණ කෝණය 90යි. එතකොට සම්පූර්ණ කැරකුණ කෝණය වෙන්නේ දැන් සම්පූර්ණ කැරකුණ කෝණය වෙන්නේ කලින් තිබ්බේ අපි ගත්තේ මෙන්න මේ θ කියන එක 90 ඍණ cos inverse 2 බෙදීම 3 කියන එක. දැන් මේකෙදි මේ θ කෝණයට මේ 90 එක එකතු වීමක් වෙන්නේ. ඒතර ඒකෙන් කාලය හොයාගත්තා. හරි ඊට ළඟා වෙන කාලේ නහන්නේ. කොහේඳන්ද තවදුරටත් ඊට ළඟා වෙනකොට කාලය යන්නේ. එතකොට අපි B වලින් තමයි ඊට ළඟා වෙන කාලේ තමයි ඒගොල්ලෝ අහලා තියෙන විදිහට තමයි ඒකේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. Further find the time taken by the particle P to reach its lowest position E. හරිද? කියන්නේ ඊට ළඟා වෙන කාලය. ඒතකොට කාලය අපි t සමාන බිඳුව කියන එක උඩදී කිව්වනේ මේ ආරම්භක පිහිටුම B කියලා ගන්න කියලා. එහෙනම් අපි B වල ඉඳන්ම කාලය මෙෂර් කරපු විදිහට අරන් අපි ඊට ළඟා වෙන කාලය හොයමු. ඊට ළඟා වෙන කාලයේදී අපි දන්නවා කැරකුණු කෝණය θ ධන 90යි. θ ධන 90 අපි නැවත ඒක ලිව්වොත් හරි අපි කාලය හොයන්නේ B වල සිට ඊට කාලය ඒක t2 කියලා ගත්තොත් අපි එතකොට θ සමානයි ඔමෙගා t කියලා සමීකරණය දැම්මම කැරකුණු කෝණය කියන්නේ 90 ධන කලින් එක 90 ඍණ cos 2 බෙදීම 3. හරිද? ඒකට තව 90ක් එකතු වීම තමයි සිද්ධ වුනේ. ඊට පස්සේ ඒක ඔමෙගා t2 වෙනවා. ඒතර t2 කියන එක 5 කියන එක නේද? මේ දෙක තුන 90 5 වෙනවා. cos inverse 2/3 අර කලින් එක වගේම ඉස්සරහ කැලලක් එනවා ඔමෙගාගේ පරස්පරය. ඒක එන්නේ a බෙදීම 2g square root. ඔක තමයි අපේ t2 b නම් ඊට කාලය විදියට ගන්න වෙන්නේ. ඊට පස්සේ අපෙන් අහන්නේ නාදත්ත මත ඇති කරන උපරිම බලය. ඒතර අපි දන්නවා මේකේ t සමානයි ලැම්ඩා x බෙදීම l නේ. ලැම්ඩා l කියනවා නියතාවකයක්. ඒතර x උපරිම වෙනකොට කියන්නේ විතතිය උපරිම වෙනකොට තමයි ආදිතිය වැඩි වෙන්නේ. ඒතර උපරිම විතතියක් තියෙන e වලදී. ඒතර e වලට ළඟා වෙනකොට තමයි උපරිම විතතියක් එන්නේ. ඒතර ඒක මම මෙතනදීම ලකුණු කරගත්තොත් තන්තුව මම ලකුණු කරලා තියෙන කළු පාටි මෙන්න මෙතන ඉඳලා තන්තුව මෙහෙම ගිහින් ඔන්නෝම මෙයාලාදී තන්තුව මෙතන තියෙනවා. මම t කියන අපර ගත්ත කලින් ඒකේ සාධාරණ අවස්ථාව පෙන්නන්න. ඒත් මෙතනදී මේ වෙලාවේදී තන්තුවේ බලපෑම වෙන්නේ මෙන්න මෙතන තන්තුව මෙතනින් කපන්න. තන්තුව නාදත්තට බලපාන එකනේ තන්තුව මගින් නාදත්තට බලපාන එකනේ අවස්ථාව බලන්න ඕනේ. ඒත් තන්තුව මෙන්න මෙහෙම කපන්න ඕනේ. මෙතනින් කැපුවාම t එකක් පස්සට බලපානවා. නාදත්තට. ඒත් අපි t එකයි කියලා ලකුණු කරමු. ඊට පස්සේ මේ පැත්තත් කැපෙනවනේ. ඒත් මේ පැත්ත කැපුණා මේ පැත්ත තාර්තිය බලපානවා. ඒත් අපි දන්නවා මේක සැහැල්ලු තන්තුවක් නිසා අපි
දෙපැත්තටම ක්‍රියා කරන ආතති සමානයි කියන එකෙන් තමයි ගන්න. එතන මෙතන ආතතිය T1යි. එකම තන්තුව නිසා. එතන නාදෙත්තට ක්‍රියා කරන බලය තියෙන පල්ලෙහාට T1ක්, ඒ වගේම මේ පැත්තට T1ක්. එතන T1 අගේ හොයා ගන්න ඕනේ. T1 කියලා කියන්නේ ලැම්ඩා කියලා කිව්වේ 2mg. A කියලා කියන්නේ ස්වභාවික දිග. මේ වෙලාවේදී විතතිය x වැඩි වුණ දිග. එතන x කියලා කියන්නේ 5 බෙදීම 4 අපි කලින් එක හොයාගත්තා. එතන A අකුරක් කැපෙනවා. මෙතන 1යි මෙතන 2යි. එතකොට 5යි mg බෙදීම 2 තමයි T වල T1 අගේ එන්නේ. අපෙන් අහන්නේ උපරිම උත්තරයට අහන්නේ T1 නෙමෙයි. T1 නෙමෙයි උත්තරයට අහන්නේ බලන්න අහන්නේ නාදත්ත මත තන්තුවෙන් ඇති කරනු ලබන බලයේ උපරිම විශාලත්වය. උපරිමයේ විශාලත්වය අහන්න. එතකොට බලය අපි මෙතන පළයා T1යි මේ පැත්ත T1යි දෙකක් තියෙනවා. ඒකේ සම්ප්‍රයුක්තය දෙන්න ඕනේ. සම්ප්‍රයුක්තය දෙන්න ඕනේ. අපි බලමු කොහොමද සම්ප්‍රයුක්තය ලකුණු කරගන්නේ කියලා. එතකොට අපි දන්නවා මෙතන නාදත්ත තිබ්බහම පළයාට T1ක් තිබ්බා. මේ පැත්තට T1ක් තිබ්බා. දෙකේම ආත්ති සමාන වුණා. එයි සැහැල්ලු තන්තුවක් නිසා මේක 60යි. හරි. එතකොට මේ දෙපැත්තටම ආත්ති දෙකක් තියෙනවා. සම්ප්‍රයුක්ත බලය වුණා. අපි සම්ප්‍රයුක්ත බලය ගැන දන්නවා. R වර්ගය සමානයි T1 වර්ගය T2 වර්ගය ධන 2යි T1 වැඩි කිරීම T1 cos 60. මේක සූත්‍රය දන්න ඕගොල්ලෝ. ඒ සූත්‍රය පාවිච්චි කරලා කෙලිම අගේ හොයා ගන්න තියෙනවා. මම හිතනවා මේක ගැටලුවක් නැහැ කියලා. ඕගොල්ලෝ මේ සමීකරණයේ ගැටලුවක් තියෙනවා. මම ඔයගලන්ට මතක් කිරීම කළොත් සරල දෙකක්. මේක අර මෙහෙම තිබ්බහම මේක θ මේක p මේක q වුණාම දන්න මේක සමාන්තර රාශි ප්‍රමේය ලකුණු කරලා හරිද? මේකත් θ වෙනවා නේද? මේක p වෙනවා. එතන මේක p cos θ වෙනවා. මේක p sin θ වෙනවා. ඊට පස්සේ මොකද්ද සම්ප්‍රයුක්තය කියන්නේ? මෙයා තමයි සම්ප්‍රයුක්තය නෙවෙයි විකරණේ. එතන r වර්ගය කියන ලොකු ත්‍රිකෝණ ත්‍රිකෝණ මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ මේ 90යි. ත්‍රිකෝණෙන් q වර්ගය මේ දෙන්නගේ වර්ගය වෙනවා. මේ q ධන p cos θ වර්ගය කියන්නේ 2යි p q cos θ p cos වර්ගය θ ධන මේක පයිතගරස් දාන්න තියෙන කෙලින්ම p වර්ගය sin වර්ගය θ. මේක එකක් වෙනවනේ. ඒකෙන් තමයි අපි දන්න සූත්‍රය ෆිසික්ස් වල පාවිච්චි කරනවා. p වර්ගය ධන q වර්ගය ධන 2යි p q cos θ වගේ ඇති වෙන කෝණ දෙක අතර බල දෙක අතර කෝණය ලියුණා. හරි. ඒකෙන් තමයි මෙන්න මේ අපි සමීකරණය ගත්තේ. එතන මේක ලියන්න පුළුවන්. මෙතන එනවා 2යි මෙතන t1 එන්නේ. මේක t1 වෙන්න ඕනේ. 2යි t1 වර්ගය. මෙතන 2යි t1 වර්ගය cos 60 කියලා කියන්නේ භාගයයි. તો භාගය මේක එපුණාම 3යි t1 වර්ගය. ඒතර සම්ප්‍රයුක්තය කියලා කියන්නේ r වර්ගමූල 3යි t1 කියලා කිව්වේ අපි කලින් හොයාගත්තා එක 5g බෙදීම 2යි. 5යි mg බෙදීම 2යි. ඒතර 5යි මූල 3යි mg බෙදීම 2 තමයි r ට බලපාන max force එක. වැඩිම r max කියන එක විශාලත්වයේ උපරිම වුණ බලය තමයි නාදත්ත මත ක්‍රියා කරන බලය. නාදත්තට බලපාන බලය තන්තුව මත පිටත් වාගත්තා. හරි. හරි මම මේක fast forward කළා. මේකේ මොනවා හරි issue එකක් තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ දාන්න. ඒ වගේම like කරන්න අමතක කරන්න එපා. මේක හොඳයි නම් මේ විදිහට විවරණය හොඳයි නේ. කියන්නේ fast forward කරන එක අවුලක් නැත්තම් කියන්න. නැත්තම් මම මේක normal natural rate එකට දාන්නත් පුළුවන්. fast forward කළාම time එක ඉතා ඉක්මනින් අපිට මේක උගලන්ට cover කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට කැපෙන data ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒකයි මම මෙහෙම කළේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ කරාට පස්සේ මේක විවරණය බලන්න. මේක සරල ගානක් කිසි අමාරුවක් නැහැ. මම මේක ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම මේකෙදි follow කරන, ඒ කියන්නේ රූප අඳින විදිහ, ඊට පස්සේ ලියන්න පුරුදු වෙන විදිහ, ඒ ටික තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. රූපය ඇඳගෙන රූපෙත් එක්කම මේ ගාන යන විදිහ. හරිද?